ධර්මානුශාසනාව වැඩමවා හිඳින ගෞරවනීය දේශකයන්න් වහන්සේ ගංගොඩවිල පුෂ්පාරාමය පූගොඩ මහා විහාරය යන උභය විහාරාධිපති ආගම ශාස්ත්‍රීය පණ්ඩිත දර්ශන ශාස්ත්‍රීය පණ්ඩිත දර්ශන ශාස්ත්‍රපති ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද කහටපිටියේ පඤ්ඤාසාර ස්වාමින් වහන්සේ ධර්මදේශනාවේ දායකත්වයන් වහරක ඉඳුරාන යසස් බවිඳු විතාන මහත්මයා ප්‍රධාන පිරිස කුරුණෑගල මල්ලවපිටිය වෛද්‍ය මනහරි වැලිවිට මහත්මිය මීරිගම හඳුරුමුල්ල ජේ.ඒ. පියසේලි මහත්මිය ඇතුළු පිරිස බෙලිගල වෑකුඹුර සමන් කුමාරි සේනානායක මහත්මිය ඇතුළු පිරිස සදහැවතුනි ධර්ම ශ්‍රවණය සඳහා තිසරණ සහිත පංචශීලය සමාදන් වීමට අපි නමස්කාරය කියමු. අවසරයි ස්වාමීන් වහන්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. ඕවාස කුසල කම්මේන චේතනා පනිදීච ජහිත්වා මානුසම් දේහං තාවතින් සේරමාමහන්ති. පින්නතුනි, අපේ ලෝතර බුදුහාමුදුරන් වහන්සේ කාමාවචර ලෝක පිළිබඳවත්, රූපාවචර ලෝක පිළිබඳවත්, අරූපාවචර ලෝක පිළිබඳවත්, කාමාවචර, රූපාවචර, අරූපාවචර ලෝකවලින් මිදී යන ලෝකුත්තරත්වය පිළිබඳවත් සම්පූර්ණ දේශනා කරලා තියෙනවා බුදුහාමුදුරන්ගේ ධර්මයේ තුල. අපි හැමදෙනාම ජීවත් වෙන්නේ කාමාවචර ලෝක තුල. කාමාවචර ලෝකයේ 11 ආකාරයි. දිව්‍ය ලෝක 6, මනුෂ්‍ය ලෝකය, සතර අපාය කියන මේවා කාමාවචර ලෝක. නරක, ත්‍රිසම්, പ്രേත, අසුර කියන ඒවා කාමාවචර අසුබ අපාය ලෝක. අපි ජීවත් වන මේ ලෝකය මනුෂ්‍ය ලෝකය. තාවතිංශ යාමේ සුහිතේ නිර්මාණ රති පරිණිත වස්තුවර්ති ආදී දිව්‍ය ලෝක 6 සදිව්‍ය ලෝක. දැන් අපි හැමදෙනාම මේ ජීවත් වෙන්නේ කාමාවචර මනුෂ්‍ය ලෝකයේ. ලෝතර බුදුවරු සම්මා සම්බුද්ධත්වයේ ලබා ගැනීම පිණිස බුදුව පතා උපදින්නේ මේ කාමාවචර මනුෂ්‍ය ලෝකයේ. කාමාවචර මනුෂ්‍ය ලෝකයේ ජීවත් වන මනුෂ්‍යයන්ට තමයි ඉපදී මෙරි මෙරි යන සංසාරයේ භවගාමිනී තත්වයන් තුල ශපවත්ව සුවත්ව ජීවත් වන්නට පුළුවන් තත්ත්වය උදා කර ගැනීමටත්, ඒ තත්ත්වය උදා කර නොගන්නව නම් අපායට යන්නටත් මගතරසා ගන්නට පුළුවන් කාමාවචර ලෝකේ මනුෂ්‍ය ලෝකේ ඉන්න මිනිස්සුන්ට. මේ මනුෂ්‍ය ලෝකේ ඉන්න මිනිස්සුන්ට කාමාවචර මේ භූමිය තුලම බොහොම සපවත්ව ජීවත් වෙන්නටත්, මරණයන් මත්තේ දුක්ඛිත ආත්මයන්ට පත් නොවි සුඛිත ආත්මයන් වන සදිව්‍ය ලෝක ආදී ආත්ම වලට පත් වෙන්නටත්, කාමාවචර, රූපාවචර, අරූපාවචර කියන මේ භවත්‍රයම සාංසාරිකව කොහොමුණත් දුක්ඛ සත්‍යයෙන් තොර වෙලා නැති හින්දා දුක්ඛ ස්වභාව වලින් පිරිච්ච නිසා සියලු දුක් වලින් නිදහස් වී නිර්වාණය ලබා ගන්නටත් ගතයුතු ක්‍රියාමාර්ග කරන්න පුළුවන් මේ කාමාවචර ලෝක ජීවත් වෙන කාමාවචර මිනිස්සුන්ටයි, අපි හැම දෙනාටයි. අපේ බුදුහාමුදුරන් වහන්සේ දේශනා කරලා තියෙනවා මග්ගා මග්ග නුත්‍රාණංච කුසලානං පඨමං කාමාවචර කුසල අධිෂ්ඨාන කියලා. නිර්වාණ සම්පත්‍ය ලැබෙන්නේ මාර්ගයෙන් ඵලයෙන් ගිහිල්ලා හිට මාර්ගඵල වල කෙලවර මාර්ගය වන රහත් භාවයට පත්වීමෙන් හෝ පසේ බුදු භාවයට පත්වීමෙන් හෝ ලෝතර බුදු භාවයට පත්වීමෙන් හෝ මේ සංසාරයෙන් එතර වන්නට පුළුවන්කම තියෙන්නේ. මග්ග පිළිබඳව දේශනා කරනකොට කාමාවචර භූමියෙන් තුල සැපවත් කරන මාර්ගත් දේශනාවි දක්වනවා. කාම රූප අරූප වාත්‍රයෙන්ම මෙදී ලෝකෝත්තරව සැප වෙන මාර්ගයක් දේශනා කරනවා. මේ නිසා මග්ගා මග්ග මාර්ගයෙන් මාර්ගයට පත් වෙලා මිනිස්කමෙන් දිව්‍ය ආදී ආත්මයන්ට පත් වෙලා උත්තර භාවයට පත් වෙන්නටත්, ඒ සියලුම ආස්වාදනීය භවයන්ගෙන් තොර වෙලා අනුත්තර නිර්වාණයට පැමිණෙන්නටත් මූලික වෙන්නේ කාමාවචර ලෝකෙ සිද්ධ කරන කාමාවචර කුසල කර්මය කියන එකයි බුදුහාමුදුරුවෝ දේශනා කළ පාඩයෙන් සඳහන් වෙන්නේ. මේ කාමාවචර භූමිය තුල ජීවත් වන අපි කාමාවචර කුසල කර්මයන්ගෙන් තොරව ජීවත් වීම තුළින් කාම්‍ය භාවයේ හිත හසුරුවන හේයින්
කාමාවචර නම් වූ මේ ලෝක තුල ඉන්න අපි ඒ කාම්මි ලෝකයන් තුල සැපවත් වෙන්න නම් නිදහස් වෙන්න නම් මුලින්ම ආරම්භ කරන්න තියෙන කාමාවචර කුසල කර්ම. කාමාවචර කුසල කර්ම අපේ බෞද්ධ පින්වතුන් බෙහෙවින් කරලා පළපුරුදු තියෙනවා. මේ කාමාවචර කුසල කර්මයන් අතර අටමහා පින්කම් කියලා හිට පින්කම් 8ක් උගන්ලා තියෙනවා. අටමහා පින්කම් වල ප්‍රථම පින්කම උසස්ම පින්කම කඨින මහා පින්කමේ කියලා මේ බෞද්ධ පින්වතුන් හැමදෙනාම දන්නවා. මේ කඨින මහා පින්කම පිළිබඳව මීට පෙර හැම අවුරුද්දකම කඨිනය පිළිබඳ විවිධ විස්තරාන්තර්ගත කරුණු සිද්ධ කරලා. අද මේ ධර්ම දේශනාවෙන් කරන්නේ මීට කලින් දේශනාවල පැහැදිලි නොකළ කරුණු කීපයක් විස්තර කරමින් මේ කඨිනය පිළිබඳවම කරනු ලබන දේශනාවක්. කඨිනය පිළිබඳ කරන මේ දේශනාවන්හිදී මේ කාලේ බෞද්ධ පින්වතුන්ට නොඑක් විදිහට ආනිසංස පිළිබඳ කරුණු අහන්න ලැබෙනවා. ඒ නිසා ලැබෙන කරුණු පිළිබඳව විස්තර කරන්නට මෙයින්ම බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැම කෙනා විසින්ම අනිවාර්යයෙන්ම දත යුතු කරුණු කීපයක් අද මේ ධර්ම දේශනාවෙන් සිහිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ධර්ම දේශනාවට මාතෘකා කරපු ගාථාව ඕබාස කුසල කම්මේන චේතනා පනිදීහිච ජහිත්වා මානුසම් දේහම් තාවතින්ති රමා මහම් කියන මේ ගාථාවයි ධර්ම දේශනාවට මාතෘකා කළේ. මේ ගාථාවේ හඳුන්වන කුසල කර්මය දක්වන්නේ ඕභාස කුසල කර්මය කියලා. මේ ඕභාස කුසල කර්ම කියන වචනේත් කටින කුසල කර්මයට පාවිච්චි කරන පාරිභාෂික නමක්. ඕභාස කුසල කම්ම කියලා හිට හඳුන්වන්නේ සම්තානයම් තුල පවතින ඕභාසයේ එළිය බබලීම අතුරුදහන් කරන දේවල් තියෙනවනේ පාප ධර්ම. සම්තානයක් තුල හිමියෙන් සමන්ට ලැබිය යුතු ආලෝකය ඉදිරිපත් වෙන්න ඉඩ දෙන්නේ නැතුව ඒ ලෝකයේ මඩ පවත්වන අකුසල ධර්ම තියෙනවා. ලෝභ, දෝෂ, මෝහ ආවහම සම්තානවල ආලෝකය අඳුරු බවට පෙරලෙනවා. අපි හැමදෙනාම අපේ සම්තාන තුල ඕභාසයේ බබලීම හැමතිස්සෙම පවත්වා ගන්නට උත්සාහ කරනවා. ඒ උත්සාහ කිරීම වශයෙන් සිද්ධ කරන්නේ ලෝභකම, ද්වේෂය, මෝහය කියන මේ අන්ධකාරක ධර්ම යටපත් කරලා අලෝභය, අදෝෂය, අමෝහය කියන ආලෝකකාරක ධර්ම වැඩියෙන් සම්තාන තුල දිනු කර ගැනීම. එහෙම සම්තානය තුල මේ ඕභාස කර්ම දිනු වෙනකොට අපේ සම්තානයේ තියෙන ප්‍රභාස්වරත්වය නිසා අපේ ඡවියේ හැමේ අපේ මුහුණේ හැම ඉරියව්වක්ම ඕභාසමත් වෙනවා, බබලන්න පටන් ගන්නවා. මේ ආත්මය තුලම අලෝභ සමෝහ චේතනා තියෙන අපතන් තුල ශරීර ආලෝකයක්, තමන්ගේ ශරීරයේ ප්‍රභාස්වරත්වයක්, ආලෝක තත්වයක් දකින්ට පුළුවන්කම තියෙනවා. දුම්නසක් ඇති වුණාම මුසප් වන මිනිස්සු අඳුරු සාගතයි. සොම්නසක් ඇති වුණාම සතුට වෙන මිනිස්සු බොහොම ආලෝකත්. සම්තානයේ අභ්‍යන්තරයේ ලෝභ, දෝෂ, මෝහ කියන ඒවා දෝමනස්සයි. අඳුරුයි. සම්තාන අභ්‍යන්තරයේ ඒවායින් තොර වෙච්ච අලෝභ, දෝෂ, මෝහ බොහොම ආලෝකයි. ඒ ආලෝක සම්පන්නව සිද්ධ කරන දේවල් කුසල කර්ම තියෙනවා. ඒ කුසල කර්ම සිද්ධ කරගත්තාම තමතානගත ආලෝකයම තමන්ට බොහොම පිහිටක් වෙනවා මේ ආත්ම භාවය තුළදී. ඒ අනුසාරයෙන් උපදින චිත්ත වීතීන් නිසා ආලෝක චිත්ත වීතීන් තමයි අපට ලැබෙන්නේ. ඒ ආලෝකීය චිත්ත වීතීන් වලින් අපි ජීවත් වෙලා හිට වැඩි පුරුද්දක් ලබාගෙන තිබුණොත් යම් දවසක මරණාසන්න අවස්ථාවේදී අපේ හිතේ පුරුදු පුහුණු වෙච්ච මේ ආලෝක චේතනා චිත්ත වීතීන් නිශ්චය වීම තුලින් මරණාසන්න චිත්ත වීතියත් ඕභාස චිත්ත වීතීන් ආලෝක චිත්ත වීතීන් බවට පත් වෙනවා. මරණාසන්න අවස්ථාවේදී ඕභාස චිත්ත වීතීන් ආලෝක චිත්ත වීතීන් ඇති වුණාම
ඒ අය උපදින්නේ මනුෂ්‍ය ලෝකයට වඩා බබලීම් තියෙන තැන්වල. චාතුරු මහරජකේ මනුෂ්‍ය ලෝකයට වඩා ඕපාසයෙන් බබලන තැනක්. ඒ වගේම තාවතිංසය මනුෂ්‍ය ලෝකයට වඩා බබලීමෙන් ලොකු තැනක්. ජාමය තුහිතේ නිර්මාණරති පරිණමිත වසවර්ති ආදී තැන් එකින් එක බබලීමෙන් වැඩි වී යන තැන්. මේ ඕපාස පුණ්‍ය කර්ම නමින් හඳුන්වලා තියෙන්නේ මෙතන කඨින පින්කම. ඒක හින්දා මේ කඨින පින්කම සිද්ධ කරලා හිට මේ සිද්ධ කරපු කෙනා නාගිත හාමුදුරුවෝ ඒ හාමුදුරුවෝ ප්‍රකාශ කරනවා අපදානයේදී තමන් විසින් මේ කුසල කර්මයේ හේතු කරගෙන කලේ චේතනා පනිදීහිච චිත්ත ප්‍රනිදිය හොතින් ඇති කරගන්න. කුසල කර්මයක් කළාම අපේ චිත්තය හොඳට ප්‍රනිදිව පවත්ව ගන්න ඕනේ. ඒ චිත්ත ප්‍රනිදියෙන් යුක්තව කියලා කියන්නේ හිතේ හොඳ පිහිටීමක් තියෙන්න ඕන කළ පින්කම පිළිබඳව. කළ පින්කම් අමතක කිරීම තුළින් අපට විශාල හානියක් සිද්ධ වෙනවා. කළ පින්කම් තමන්ගේ හිතේ හැමතිස්සෙම ප්‍රනිදියක් වශයෙන් ආරක්ෂා කරෙන්න ඕනේ. එහෙම ආරක්ෂා කරනකොට තමයි චිත්ත වීතීන් සමූහයක් වැඩෙන්නේ. කළ පින්කම අවතය කරලා දැම්මොත් කොහොමද පණිදියක් පිටින්නේ? පණිදියක් නැති වුණාම ඒ අනුව චිත්ත වීතීන් උපදින්නේ නැහනේ අපේ හිතේ. එහෙනම් කළ පින්කම් පණිදියෙන් අමතක නොවි හැමතිස්සෙම මෙනෙහි කර ආලෝක චිත්ත වීතීන් වලින් අපි සමන්විත වෙන්න ඕනේ. ඒ චිත්ත වීතීන් වලින් සමන්විත වෙන්න ඕනකම තමයි පෙන්වන්නේ චේතනා පනිදීහිච්ච කියලා. චේතනාව හොඳින් පිහිටුවගෙන පූර්ව චේතනාවත් හොඳින් පිහිටුවගෙන මධ්‍ය චේතනාවත් හොඳින් පිහිටුවගෙන අපර චේතනාව වඩාත් හොඳින් දියුණු තියුණු කර ගැනීම තමයි මේ පනිදිය. මේ පනිදිය හේතු කරගෙන ජහිත්වා මානුසං දේහං මේ පින්කම කළ මේ මිනිස් ආත්මය අතහැර දමලා මම තාවතිංසේ රමා මහම් තාවතිංස මහා දිව්‍ය ලෝකේ බොහොම ප්‍රීතියට සන්තෝෂයට පත් වුණාය කියලා හිට මේ නාගිත හාමුදුරුවෝ ප්‍රකාශ කරනවා. තාවතිංස දිව්‍ය ලෝකේ ආයුෂ 30 කෝටි 60 ලක්ෂයක්. මේ 30 කෝටි 60 ලක්ෂයක් තිස්සෙම තමන් විසින් මේ තාවතිංස දිව්‍ය ලෝකේ බොහොම ප්‍රීතියෙන් ජීවත් වුණා කියලා හිට මේ අපදාන පාළි ගාථාවේ දක්වනවා මේ පින්කමට ඕභාස පුණ්‍ය කර්ම කිව්වේ සම්තාන ආලෝක කරන පින්කම නිසා. ඔය කර්ණ පින්කමට කියන එක නමක් තමයි ඕභාස පුණ්‍ය කර්මය කියන එක. තව නමක් තියෙනවා අග්ගදාන පින්කමයි කියලා මේ කර්ණ පින්කමට. බුද්ධ පච්චේක බුද්ධානම් ශාවකානං ච සබ්බසෝ ඒතං අග්ග ඵලම් දානං සම්බුද්දේහිච වන්නිතං. බුදුවරුන් විසින් වර්ණනා කරන ලද අග්ගදානය මේ කඨින මහා පූජාවයි කියලා කියනවා. බුද්ධ පච්චේක සම්බුද්ධානං ශ්‍රාවකානං ච සබ්බසෝ බුදුවරුන්ට පසේ බුදුවරුන්ට ශ්‍රාවකයන් වහන්සේලාට හැම ආකාරයකින්ම ඒතං අග්ගදානං මේ අග්‍රදානය බොහොම උතුම් කියලා හිට බුදුහාමුදුරුවෝ වර්ණනා කළා. අග්ගදාන කියන වචනේ මෙතන පාවිච්චි කරන්නේ මේ කඨින දානය බුදුවරුත් කරලා තියෙනවා. පසේ බුදුවරුත් කරලා තියෙනවා. රහතන් වහන්සේලාත් කරලා තියෙනවා. රහත් බව ප්‍රාර්ථනා කරනුත් කරලා තියෙනවා. මේ නිසා මේ හැමදෙනා විසින්ම කළ මේ පින්කමක් නිසා මේක අග්ගදානයේ වශයෙන් හඳුන්වනවා. කාමාවචර පින්කම් වල අටමහා පින්කම් වල උසස්ම පින්කම නිසා මේ පින්කමට අග්ගදානය කියලා කියනවා. මේ පින්කම කරගත් අය ලබන ප්‍රතිඵල ඊ타මාත්ම ඉහළින් අග්‍රව ලබන හේයින් අග්ගදාන කියලාත් කියනවා. ඒ වගේම සබ්බදාන දන්තේන අස්මින් පුතුයි මණ්ඩලේ සංඝස දින්නම් කරිණං අග්ගම් බුද්දේන වන්නිතං කියලා දක්වනවා. බුදුරුන් විසින් මේ සංඝයා උදෙසා දෙන මේ කඨින චීවර පූජාව අග්‍රදානය කියලා වර්ණනා කළයි කියලා. මේ නිසා කාමාවචර පින්කම් අතර තියෙන ඉහළම එක තමයි මෙතන අග්‍රදානය කියන්නේ. දානමය පින්කම් අතරින් ඉහළම කියන අග්‍රදානය ඒ කඨින පින්කම. කඨින පින්කමට පාවිච්චි කරන නමක් තමයි අග්‍රදාන කියන නම. දැන් අපි දන්නවා ඕභාස කුසල කියලා නමක් තියෙනවා.
අග්ග දාන කියලා නමක් තියෙනවා. ඒ වගේම තව නමක් තියෙනවා මේ කඨින පින්කමට අනුත්තර දාන කියලා හිට. පවත්තං සබ්බ දානානං කඨින දානං අනුත්තරං අග්ගම් පුඤ්ඤංච සෙට්ඨංච සබ්බ මේ තේන ලබ්බති. සබ්බ මේ තේන ලබ්බති. සබ්බ කියන වචනේ පාවිච්චි කළේ කාමාවචර සියලුම සම්පත්තීන් සහ නිර්වාණයත් ඇතුළුව. ඉඳ කාමාවචර සම්පත් සහ නිර්වාණ සම්පත්තිය කියන මේ සියල්ලම ලබා දෙන හින්දා මේ දාණයට කියනවා අනුත්තර දානය කියලා හිට. මීට වඩා උතුම් දානයක් නැති හින්දා ඒ දාණයට අනුත්තර දාන කියලා කියන්නේ. මේ කඨින පින්කමට පාවිච්චි කරන නමක්. තව නමක් තියෙනවා බද්ධ කම්ම කියලා. තේනේව කුසල කම්මේන පියෝහම් දේව මානුෂේ. තේනේව බද්ධ කම්මස්ස පත්තෝස්මි අචලම් පදං. මේ අපි මේ බද්ධ කම්ම නම් වූ මේ කුසල කර්මය නිසා පියෝහම් දේව මානුෂේ මම දෙවි මිනිසුන් අතර බොහොම ප්‍රියමනාප කෙනෙක් වුණා. තේනේව බද්ධ කම්මස්ස ඒ බද්ධ කර්මයේ හේතු කරගෙන පත්තෝස්මි අචලම් පදං. අචර පදයේ කිව්වේ නිර්වාණයට. ඒ පින නිසාම නිර්වාණයටපත් උනායි කිව්වා. ඒ නිසා මේ කර්ම පින්කමට බද්ධ කම්ම කියන වචනයකොත් පාවිච්චි කරනවා. සුකත කම්ම කියලාත් කඨින පින්කමට පාවිච්චි කරන වචනයක් තියෙනවා. එතකොට අහෝ මේ සුකතං කම්මං යම් දානමයි සම්පුරේ දුක්ගතින් නාබි ජානාමි කඨින දානස්ස දම්පලං. සුකත කර්ම කියන්නේ සස්කෘත කියලා කියන්නේ යහපත් පැවැත්ම ක්‍රියාව. කඨින දානයක් නිසා දුක්ගතින් නාබි ජානාමි දුගතියක් කියන එකක් මට දැනගන්නවත් හම්බුනේ නැහැ කියලා කියනවා මේ කඨින ආනිසංසයක් වශයෙන්. ඒ නිසා සුකත කම්ම කියලාත් මේ කඨින දාණයට කියනවා. පරිත්ත දාන කියලා නමකුත් මේ කඨින දාණයට තියෙනවා. අහෝ බුද්ධෝ අහෝ ධම්මෝ අහෝ සංඝස්ස සම්පදා පරිත්ත දානම් දත්පාන ලබ්ධම් මේ විපුලං සුඛං. තස්මාහි පණ්ඩිතෝ පෝසෝ සංඝස්ස අත්තමත්තනෝ පරිත්ත දානම් දත්පාන ලබන්ති ත්‍රිවිධං සුඛං. ඒ හින්දා මෙතෙන්ට පරිත්ත දානය කියලා හිත පාවිච්චි කරනවා. මහා සංඝ රත්නයේ මේ දානයක් දුන්නාම පරිත්ත දානය කියලා කිව්වෙ මෙතන පුංචි කියන අදහස නෙමෙයි. පරිසමන්තතෝ තායක රක්කතේති පරිත්තං කියන ආත්පසින් තමන් ආරක්ෂා කරන දෙයටයි පිරිත් කියන්නේ. පිරිත් දානය අපේ සිංහල වචනික කියනවා නම් පරිත් දානය කියලා කියන්නේ තේම පැත්තෙන් අපි ආරක්ෂා කරපු දානයට. මොන පැති වලින්ද? අපායගාමී වීම වලින් අපි ආරක්ෂා කළා. නිර්වාණගාමිනී ප්‍රතිපත්තිය යන අපි ඊට බාධා කරන දේ වලින් ආරක්ෂා කළා. සියලු කම්කටොළු දුෂ්කරතාවයන්ගෙන් අපි ආරක්ෂා කළා. මේ නිසා ඒකට කියනවා පරිත්‍යාණය කියලා හිට. තවනම පාවිච්චි කරනවා අනවජ්‍ය දාන කියලා. සබ්බ වජ්ජං අපනෙත්වා අනවජ්‍ය මවිනෝදති. හම්ති වජ්ජං සබ්බස්ස තස්මා කඨින මුත්තමං කියලා දක්වනවා. අනවජ්‍ය දාන කියලා කියන්නේ කරන්න තියෙන ස්වභාවිකව වෙන්න තියෙන සියලුම වැරදි කර්ම වලින් තමන් සුරක්ෂිත වන පින්කමක් මේ පින්කම. ඒක නිසා මේකට අනවජ්‍ය දාන කියන නමකුත් තියෙනවා. අකම්ප්‍ය දාන කියලාත් මේකට නමක් තියෙනවා. පටවිරිව නජහතු කම්පතේ. මේ දානයේ ආනිසංසය මහා පෘථිවිය වාගේ කාටවත් හොල්ලන්න බෑ, කම්පා කරන්න බෑ. අචල දාන කියලාත් තියෙනවා. න චලති මේරු රිවාති වායුණා. වායුවට මහා මේරු පර්වතයේ හොල්ලන්න පුළුවන් කමක් නැතුව වාගේ මේ කඨින පින්කමේ ආනිසංසයක් තව කෙනෙකුට හොල්ලන්න පුළුවන් කමක් නැහැ. අබේද්දි දාන කියලාත් කියනවා. වජිරමිව නබිජ්ජතේ ඝනං. වජිර පර්වතයේ කාටවත් හිල් කරන්න බෑ. ඒ වගේ මේ කුසල කර්මයේ ආනිසංසය වෙන අකුසල පුංචි අකුසල වලට හිල් කරන්න බෑ. ඒ හින්දා මේකට අබේද්දි දාන කියලාත් කියනවා. එතකොට පංචානි සම්ප දාන පින්කම කියලාත් මේකට කියනවා. භික්ෂුන් වහන්සේලාට අනාමතචාර අසමාචාර ආදී කරුණු පහකින් භික්ෂුව රැකෙන්න ඕනේ. අනාමත් චාරය කියලා කියන්නේ භික්ෂුවකට තමන් ඉන්න ආරාමයෙන් පිටට යන්න බෑ. නේවාසික තවත් කෙනෙක්ගේ අවසරයක් අනුදැනුමක් නැතුව. මේ පින්කමෙන් එහෙම පිටත් වෙලා ගියත් සිද්ධ වෙන වරදක් නැති වෙලා යනවා. අසමාදාන කියන වචනේත් පාවිච්චි කරනවා.
තමන් විසින් කරන ලබන ඒ කාර්යයෙන් තමන්ට සිද්ධ වන විපත්තීන්ගෙන් තමන් සුරක්ෂිත වන නිසා. ඝන භෝජන සංඝයාට වපුරු දානයක් කර පිණ්ඩපාත දානයක් කර හිතවත්කමට දෙන දානකට යන්න භික්ෂුවකට අයිතියක් නැහැ. කඨින චීවරයක් ලැබුව භික්ෂුවකට ඒ පින්කමට ඒකට යන්න අයිතියක් ලැබෙනවා. මේ විදිහට භික්ෂූන්ට ලැබෙන සම්පත් නිසාත් එහෙම තියෙනවා. ඒකට එනමත් කියනවා. විපුල දක්ඛින කියලාත් මේකට වචනයක් පාවිච්චි කරනවා. යාවතා සබ්බ දානානි ඒකෝ වස්ස සතන් දදී. ඒකස්ව කඨින දානස්ස කලන් නාග්ගති සෝලසින් කියලා. එතකොට ඒ කඨින චීවරයක් පූජා කිරීම යම් තාක් තමන් සියලුම දම් දුන්නත් අවුරුදු 100ක් තිස්සේ ඒක සිවුරකින් ලැබෙන ආනිසංසයෙන් 16න් පංගුවක්වත් නැහැ කියලා කියනවා. බාණ්ඩ මොනවද අපිට දෙන්න පරිදන්? විශාල දම් පහන් අපේ මිනිස්සුන්ට කරන්න පුළුවන්. නමුත් මේ එක සිවුරක් දෙන කඨින සිවුරේ ආනිසංස වලින් 16 පංගුවක් තමයි ඒවට වැටෙන්නේ. ඒ හින්දා මේ කඨින පින්කම බොහෝම වැදගත් පින්කමක් වශයෙන් දේශනාවේ දක්වලා තියෙනවා. බුද්ධ පච්චේක බුද්ධානං ශාවකානං ච සබ්බසෝ විපුලං අමතං ඥානං කඨිනත්තාර මූලකං කියලා දක්වනවා. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට මේ විපුල අමත දාණය කඨිනත්තාරය පඨනයක් අතර වීම විශේෂින්ම ආනිසංසදායක බව දක්වලා තියෙනවා. සබ්බදානන්ද දන්තේන අස්මින් පුතුයි මණ්ඩලේ සංඝාස දින්නම් කඨිනං අග්ගම් බුද්දේන වන්නිතං කියලා බුදුහාමුදුරුවෝ මේක අග්‍රදාන වශයෙන් වර්ණනා කරලා තියෙනවා. එතකොට මේ විදිහට බොහෝම වර්ණනා කරලා තියෙනවා මේ කඨින සිවුරක් පූජා කිරීමේ ආනිසංස අනන්ත පරිමාණව විවිධාකාර නම් වශයෙන් ප්‍රකාශ කරලා ඉට. මේ තරම් වර්ණාවක් ඇති වෙන්න මේ එක සිවුරක් පූජා කරන එකේ අනිත් සියලුම පින් අභිභවා යන්න තියෙන හේතුව කාරණේ මොකක්ද කියන එකයි අපට විසඳ ගන්න ඕන කරන ප්‍රශ්නය. ඊළඟට බුදුහාරෝ කියලා තියෙනවා තව එකක් තස්මාහි අත්තකාමේන මහම්තං අபிකංකතා කාලේච කඨිනක් කෙප්තේ දාතබ්බං කඨිනං වරං කියලා. අර්ථකාමයෙන් විසින් මහම්ත මහත්ඵල මහග්ගසිත ලබා ගැනීමට හේතුභූත බවට කැමති වෙන අය කාලේච කඨිනක් කෙප්තේ දාතබ්බං කඨිනං වරං. කාලේච කඨිනක් කෙප්තේ කාලයයි කඨින ක්ෂේත්‍රය දෙක තුල මේ දාණය දිය යුතුය. හිතුණු කාලවල දීපල තිබේ නම් ධනය තිබේ නම් අපිට දම් පහන් දෙන්න පුළුවන්. නමුත් කඨින දානයක් කරන්නට කඨින කාලයක් තියෙන්න ඕනේ. කඨින කෙතක් තියෙන්න ඕනේ. ඒකයි කිව්වේ කාලේච කඨිනක් කෙප්තේ දාතප්පං කඨිනං වරං කියලා. කාලේච කාලය මොකද්ද? කඨිනක් කෙප්ත මොකද්ද? කියලා දැන් අපි හොයන්න ඕනේ. කාලය කියලා කිව්වේ භික්ෂුව වස් සමාදන් වෙන කාලය. කඨිනක් කෙප්ත කියලා කිව්වේ වස් සමාදන් වුණු භික්ෂුව වක්ශික්ෂාපදය නොරැක නොඉඳ නිසියාකාරව රැක තිබීම මහා පවාරණයෙන් පවාරණය කර තිබීම ආදී මේ කරුණ වලට කියනවා කඨින ක්ෂේත්‍රයේ කඨිනයක් දෙන්න සුසුත් තැන කියලා. ඒකට කියන්නේ චීවර මාසය කියලා. කාලය කියන්නේ වස් කාලයට, චීවර මාසයට අපි කියනවා කඨිනක් කෙප්ත කියලා. ඒ කාලය තුලයි මේ දාණය දෙන්න ඕනේ. සෑම තැනකම අපට අහන්න ලැබෙන එකක් තමයි මේ හැමදාම මේක කරන්න බෑ. වස් කාලේ චීවර මාසය තුල විතරයි කරන්න පුළුවන් කියලා හැම කෙනාම කියනවා. කරන්න බැරි වෙච්ච එක මහ ලෝකමක් නෙමෙයි, මේ කාලේ කරන්න පුළුවන් වෙච්ච එක මහ ලෝකමක් නෙමෙයි කියලා අහන අයටත් තේරෙනවා. මොකද්ද මේකේ ආනිසංස මෙච්චර ලොකු වෙන්නේ? මොකද්ද හේතුව කියන එකයි දැන් අපි හොයාගෙන යන්නේ. එතකොට දැන් කාලය කඨිනක් කෙප්ත කියන දෙක අපිට දැන් තේරෙනවා. කාලය පස් කාලය කඨිනක් කෙප්ත චීවර මාසය. මේක තමයි මේක කරන්න ඕනේ. එහෙමනම් අපි කඨින කියන වචනේ තේරුම මුලින්ම තේරුම් ගන්න ඕනේ. කඨින කියන වචනේ තේරුම සාරත්ථ දීපනී ටීකාව, විමති විනෝදිනී ටීකාව, වජිරබුද්ධ ටීකාව, විනයත්ත මංජුසා ටීකාව කියන මේ ටීකාවල බොහොම ලස්සනට තේරුම් කරලා තියෙනවා. කත ධාතුවක් තියෙනවා පාලි භාෂාවේ. මේ කත ධාතුවට ඉන කියන ප්‍රත්‍යය යෙදෙනවා. එතකොට කත ඉන කත්තින කියලා හදෙනවා. ඒ මහා ප්‍රාණ තයන්නට මහා ප්‍රාණ ත්‍රයන්නක් ආදේශ වීමෙන් තමයි කඨින කියන වචනේ හැදෙන්නේ. එතකොට කත ධාතු ඍණ ප්‍රත්‍ය වෙලා හිට කත ධාතුවේ මහා ප්‍රාණ තයන්නට ඨකාර ආදේශ වීමෙන් කඨින කියන මේ පදේ හැදෙනවා. එහෙනම් කඨින කියන වචනේ අර්ථය තියෙන්න ඕනේ කත ධාතුව තුල. අපි දැන් හොයන්න ඕනේ මේ කත ධාතුවේ අර්ථය මොකක්ද කියලා හිට. කත ධාතුවේ අර්ථ හතරක් තියෙනවා පින්නතුනේ. සම්මුත්‍යාර්ථය,
සමුච්චයාර්ථය, සංගරණාර්ථය, ස්ථිරාර්ථය කියලා. සම්මුත්‍යාර්ථය කියලා කියන්නේ වස් සමාදන් වීම හැම උපසම්පන්න භික්ෂුවකම අනිවාර්යෙන් කළ යුතුයි වස් කාලයේ. එසේ වස් විසීම අයිති තියෙන භික්ෂුවකට ගිහි දායක පින්නතුන් ගිහින් ආරාධනා කරනවා. ඒකට කියනවා වස් ආරාධනා කියලා. ආරාධනා කළාට ඒ භික්ෂුවට මේ තන, මේ ආරාමේ නැත්නම් මේ කුටිය නැත්නම් මේ ගෙදර මේ 3 මාස වහන්සේ වස් වසන්ටේ කියලා ආරාධනා කරලා ඒ වස් 3 මාසේ සම්මතයක් කරගන්නවා. වහන්සේට අපි චීවර පිණ්ඩපාත සේනාසන ග්‍රහණප්‍රත්‍ය කියන මේවායින් සැලකනවා ශිවපසෙන්. ඒ නිසා ඔබ වහන්සේට අඳින්න පළඳින්න සිවුරු ප්‍රශ්නයක් නැහැ, වැසිසලු ආදීන් දෙනවා. දානමාන ආදී අපි මෙතෙන්ට ගෙනස් අපයනවා. පිණ්ඩපාතය අවදින්න ඕනේ නැහැ. මේ සේනාසනේ අපි ඔබ වහන්සේට කැපසරු පරිද්දෙන් සලස්සලා දෙනවා. එයින්ද ඉන්න තිත්වලක් හොයන්න ඕනේ නැහැ. ඒ වගේම ඔබ වහන්සේට අවශ්‍ය කරන චීවර පිණ්ඩපාත සේනාසන වගේම ගිලන්පසත් අපි සිද්ධ කරනවා. භික්ෂුන් වහන්සේ ඒක පිළිගන්නවා. පිළිඅරන් භික්ෂුන් වහන්සේ අදිෂ්ඨානයක් කරනවා ඉද වස්සං උපීමි වස්සාමි කියලා. මම මෙතන වස්වසමි කියලා. වස්වසමි කියන භික්ෂුව මේ කියන අදිෂ්ඨානය නිකම් මෙතන අතරලා ඉන්නවා කියන අදහසේ මේ තියෙන්නේ. මේ කාල සීමාව තුළම සීලය, සමාධිය, ප්‍රඥාව වඩමි කියන අදිෂ්ඨානයයි එතන වැටෙන්නේ. දැන් බලන්න දායකෝ චීවර පිණ්ඩපාත සේනාසන ග්‍රහප්‍රත්‍ය වලින් කතිකා කළා සම්මතෙන් ආරක්ෂා කරන්න භික්ෂුව මම මෙතන ඉඳගෙන සීලිය, සමාධිය, ප්‍රඥාව වඩනවායි කියලා හිට අදිෂ්ඨාන කරනවා. මේක තමයි මේ දෙන්නගේ සම්මුතිය. ඕක සම්මුතිය අර්ථය. සමුච්චයාර්ථය. වස් කාලේදී භික්ෂුන් වහන්සේට සිව්පසයේ සපයන දායක පින්නතුන් භික්ෂුන් වහන්සේ සමග එකට එකතු වෙලා හිට බුද්ධ වන්දනා කරනවා, ධම්ම වන්දනා කරනවා, සංඝ වන්දනා කරනවා, ධර්ම දේශනා කරනවා, ධර්ම සාකච්ඡා කරනවා. ඒ සාකච්ඡා කිරීමෙන් දායකයන්ට ධර්මඥානය වැඩි කරනවා. භික්ෂුවත් ධර්මඥානයෙන් දියුණු වෙනවා. ඒක තමයි සමුච්චාර්ථය කියලා කියන්නේ දෙදෙනාගේ දියුණුව. සංගරණාර්ථය. කාමාවචර කුසල කර්මයන් සිද්ධ කරන පින්නතුන් කරන කාමාවචර පින්කම් පිළිබඳව තමන් විසින් ගණනය කරනවා. අද මම මේ විදිහට බුද්ධ පූජා කළා, මේ විදිහට මල් පහන් පූජා කළා, මේ විදිහට සංඝ දාන දුන්නා, මේ විදිහට භික්ෂුන්ට උපස්ථාන කරලා කළයි. දායක පින්නතුන් සංගරණයක් කරනවා. සංගරණය කළා කිව්වේ අප්‍රචේතනාවෙහි තැම්පත් කර ගන්නවා කරකල පින්කම්. ඒ වගේම දායක පින්නතුන් වාගේම අර භික්ෂුන් වහන්සේත් අද මම මෙච්චර ධර්මයේ මෙනෙහි කළා, මෙච්චර භාවනා කළා, මෙච්චර ධ්‍යාන කළායි කියලා ධ්‍යාන සංගරණය කරනවා. මේ කරුණු නිසා මෙහි ලැබෙන ආනිසංසය ස්ථිරවම ලැබෙනවා. ඒකයි ස්ථිරාර්ථය. මිනිසා කඩන කියන මේ වචනය තුළ සම්මුතියාර්ථය, සමුච්චයාර්ථය, සංගරණාර්ථය, ස්ථිරාර්ථය කියන මේ අර්ථ හතරම තියෙනවා. දැන් මෙතෙන්දී සම්මුති, සමුච්චය, සංගරණ, ස්ථිරාර්ථ කියන මේ හතර සිද්ධ වෙන විදිහට ඕනේ වස් කාලයක් ගත කරෙන්න. මේ දේශනාවේ දක්වන විදිහයි අද කරන විදිහ නෙමෙයි අපි මේ ගන්නෙ. දේශනාවේ දක්වන විදිය. කර්ණයක් කරනකොට ඒ කර්ණයට හේතු වෙන විදිහට ඇති වෙන්න ඕනේ. දායක පින්නතුන් සම්පත් පහක පිහිටවන්න ඕනේ. ශ්‍රද්ධා, ශීල, සුත, ත්‍යාග, ප්‍රඥා කියලා. භික්ෂුවත් ශ්‍රද්ධා, ශීල, සුත, ත්‍යාග, ප්‍රඥා කියලා සම්පත් පහක් පුරන්න ඕනේ. ඒ සමගම භික්ෂුව සීල විසුද්ධියෙන්, චිත්ත විසුද්ධියෙන්, දිට්ඨි විසුද්ධියෙන්, කාංකා විතරණ විසුද්ධියෙන්, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියෙන්, පටිපදා ඥාන දර්ශන විසුද්ධියෙන් හා ඥාන දර්ශන විසු සංඛ්‍යාත උද්‍යව්‍ය ඥානය, බංගාණු ඥානය, බයුත්පත්නා ඥානය, ආදීනවානුපස්සනා ඥාන, නිබ්බේදාණු ඥානය, මුංචිත කම්මිතා ඥානය ආදී මේ නාමහා විදර්ශනා ඥානත් මේ භික්ෂුව වඩන්න ඕන. ඒ හින්දා වස් කාලයක් තුළ භික්ෂුවට බොහෝ දේ කරන්න තියෙනවා. ගිහි පින්නතුන්ටත් බොහෝ දේ කරන්න තියෙනවා. මේවා නොකර හිටීමෙන් කර්ණානිසංසයක් ගන්න අමාරුයි. ඒ හින්දා මේවා අනිවාර්යයෙන්ම කළ යුතු දේ. ඒකයි අර මහත්ඵලයක් ආනිසංසයක් ලැබෙන්නේ. ගිහි ජනතාවත් භික්ෂුවත් එකට එකතු වෙලා හිට මේ විදිහට කරනු ලබන මේ කුසල කර්මයන් තමයි 3 මාසයක් තිස්සේ කරන්නේ. ඒක කඩ නොවී රැකීම, මහා පවර්ණයෙන් ඒක තීන්දුව කිරීම උනාට පස්සේ තියෙන මාසෙ තමයි චීවර මාසෙ. එතකොටයි කට්නියක් පූජා කිරීමේ පිළිගැනීමේ අයිතිය තියෙන්නේ. පූජා කිරීමට වඩා භික්ෂුවට පිළිගන්න අයිතියක් තියෙන මේවා කරලා තිබුණොත් විතරයි. එතකොට ඒ හින්දා කට්නිය බොහෝම දුෂ්කර ආනිසංස රහිත විශාල ප්‍රමාණයක් තියෙනවා.
මොනවද ශ්‍රද්ධාව? අපි මේ දායක පින්නතුන් ශ්‍රද්ධාව කියලා කියන්නේ කරුණු 4ක යොදන එක. ශ්‍රද්ධාවක දායක පින්නතුන් යෙදීම පිණිස අපේ බුදුහාමුදුරුවෝ දක්වලා තියෙනවා විශේෂ කරුණු කීපයක්. එතකොට බුදුහාමුදුරුවන් දක්වන මේ ශ්‍රද්ධා සම්පන්න භාවය පිණිස සත්පුරුෂ සේවනයක් මේ කාලය තුල ලබන්න ඕනේ. සත්පුරුෂ කියලා කිව්වේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු දුක්ඛ සත්‍ය සත්‍ය සමුදය සත්‍ය නිරෝධ මාර්ග කියන මේ සත්‍යාර්ථයන් පිළිබඳ දැනීමක් ඇති පුද්ගලයෙක් එකට එකතු වෙලා ඉන්න ඕන. ඒක සත්පුරුෂ ආශ්‍රය. සත් ධර්ම ශ්‍රවණය මේ කාලය තුලදී බුදුහාමුදුරුවෝ දේශනා කරපෝ චතුරාර්ය සත්‍ය නිශ්චිත සද්ධර්මය දේශනා කරන්න ඕනේ, අහන්න ඕනේ. බුදුහාමුදුරුවන් දේශනා කරපු ධර්මය අහන්න ඕනේ. එතකොට වස් කාලය තුලදී අපි ඇසිය යුතු ධර්ම සමූහයක් තියෙනවා. චතුරාර්ය සත්‍ය ධර්මය, පරිසම්පාද ධර්මය, ප ဋ ාණ ධර්මය, මාර්ග ධර්මය, ත්‍රිලක්ෂණ ධර්මය, දුක්ඛ සමුදය නිරෝධ මාර්ගයන් පිළිබඳ විස්තරාර්ථ අවබෝධ කරන ධර්ම දේශනා කරන්න ඕනේ. ධර්ම දේශනාවගේ තියෙනවා භික්ෂුවක් පිළිපදිය යුතු කරුණු. අස්සාද ආදීනව නිස්සාරණ කියන මේ තුනෙන් ආස්වාදයේ දනවන කයි කතන්දර කීකයන් දීම ධර්ම දේශනාවක් වෙන්නේ නැහැ. සංසාරේ තියෙන මේ ආදීනවයන් දක්වන ඒවා පැහැදිලි කරලා දෙන ධර්මයක් වෙන්න ඕනේ. මහා දුක්ඛිත ආදීනව විඳින මේ සංසාරයෙන් ගැලවෙන විදිය හරියට පෙන්ලා දෙන ධර්මයක් වෙන්න ඕනේ. මින්තා භික්ෂුන් ධර්ම දේශනා කරනකොට හොඳින් හිතන්න ඕනේ මම මේ කියන්නේ ධර්මයද? එහෙම නැත්නම් මම මේ කියන දේ ධර්මයට එකඟද? ධම්ම ධම්මානුලෝම මම මේ කියන්නේ විනයද? මම මේ කියන දේ විනයට එකඟද? කියන මේ කරුණු 4 පිළිහිලා ඕන ධර්ම දේශනා කරන්නට. එක්ක ධර්මයක් වෙන්න ඕනේ, එක්ක ධර්මයට එකඟයි කියලා කියන අටුවාටීකා මතයක් වෙන්න ඕනේ, එක්ක විනයක් වෙන්න ඕනේ, විනයට එකඟ වෙච්ච අටුවාටීකා මතයක් වෙන්න ඕනේ. ඔය හතරින් තොර දෙයක් ධම්ම නාමයෙන් හඳුන්වන්නට බෑ. ආස්වාදයේ දනවන දේවල් සාමාන්‍යයෙන් කරන සමහර දේවල් කරනවා නම් ඒවා පස් කාලයක් තුළ ප්‍රතිඵල විනාශ කරන දේවල් සමහර වතෙන් කරනවා. එහෙම ඒවා හොඳ නෑ. මේ නිසා ඒ කාට සුදුසු විදියට මිනිස්සු ශ්‍රද්ධාවේ පිහිටවලා හිට තත්පුරුෂ තත්වයෙන් යොදන්න ඕනේ. ඒ වගේම යෝනිසෝ මනසිකාරය මිනිසුන්ට ඇති කරන්න ඕනේ. සියල්ලම තානින්න ලෝකේ නිත්‍යයි සුඛයි ආත්මයි කියලා. අනිත් දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය මේ ලෝකයට හොඳට පැහැදිලි වෙන්න ඕනේ. ඒ වගේම ධම්මානුධම්ම ප්‍රතිපත්තියක මිනිස්සු හික්මෙන්න ඕනේ. ගිහිපැවි දෙපක්ෂයම හික්මෙන්න ඕනේ. එතකොට ඔය හික්මීම් ප්‍රතිපදාව දෙකුල්ල එකතු වෙලා කාලයක් තිස්සේ කලේ නැත්නම් කටන සිවුරක් කියලා සිවුරක් හැදෙන්නේ නැහැ. ඒ සිවුර හැදෙන්නේ මේ ප්‍රතිපත්තිය උඩයි. මෙතන පූජා කරන්නේ ප්‍රතිපත්තිය. දැන් හොඳට තේරුම් ගන්න ඕනේ. කටන සිවුරකට දෙන්නේ මෙතෙක් මේ ගෙනිච්ච ප්‍රතිපත්ති පූජාවක් මේක. එතකොට මේ ප්‍රතිපත්තිය පූජාව කරනකොට මේ දායක පින්නතුන්ට ශ්‍රද්ධා සම්පත්තිය නිසා හොඳ කල්යාණ මිත්‍ර ආශ්‍රයක ලැබෙනවා. එතකොට සීල සම්පත්තිය දායක පින්නතුන් තමන්ගේ පංචශීලී ආරක්ෂා කරනවා. අනුන්ගේ ජීවිත ඉන්ද්‍රියක් සිඳීමෙන් සිද්ධ වෙන ද්වේෂ මූලික පාප කර්මයෙන් අපි නිදහස් වෙන අතරම මේ මිහි පිට උපදින හැම ජීවියෙකුටම තියෙනවා තමන්ගේ ජීවිතය ආරක්ෂා ගැනීමේ අයිතියක්. සකල සත්වයන්ගේම ජීවිත ඉන්ද්‍රිය ආරක්ෂා කිරීමේ යුතුයකම අපි ඉටු කරනවා පළවෙනි ශික්ෂාපදයෙන්. ලෝභ සිතින් අනුන්ගේ දෙයක් පැහැර ගැනීමෙන් අපි තොරපිලා හිට ලෝභ හිත මර්ධනය කරනවා මේ කාලෙදී. හැම මිනිහෙකුටම අයිතියක් තියෙනවා තමන්ගේ භෝග පරිභෝග වස්තුන් ආරක්ෂා කරලා තබා ගැනීමට. ඒ පොදු ජනතා අයිතිය අපි ආරක්ෂා කරනවා මේ ශික්ෂාපදයෙන්. කාමේසු මිච්ඡාචාරා වීරමණී කියන ශික්ෂාපදයෙන් කාමයේ වර්ධව හැතිරෙන රාගය ඇති වුණු විට රාගහිත අපි මැඩපවත්නවා. හැම කෙනෙකුටම අයිතියක් තියෙනවා තමන් කාම විභවයෙන් ආරක්ෂා කරන බිරිඳ ස්වාමියා ආදී සියල්ලම ආරක්ෂා කරගන්නට. අපි මේ ශික්ෂාපදය තුළින් සමස්ත ලෝකයේම මේ මිනිස්සුන්ගේ අයිතිය අපි රකින්නවා. අපි බොරුවක් කියන්නේ වංචනික හිතක් ඇති වුණාම වංචනික ක්ලේශ ධර්මය අපි යටපත් කරගන්නවා බොරු නොකීමෙන්. හැම මිනිහෙකුටම තියෙනවා රැවටෙන්නේ නැතුව ජීවත් වීමේ අයිතියක්, මුලා නොවි ජීවත් වීමේ අයිතියක්. මේ නිසා මේ ශික්ෂාපදයෙන් හතරවෙනි ශික්ෂාපදයෙන් අපි මුළු ලෝකයාම මුලා නොවි සිටීමේ අයිතිවාසිකම ආරක්ෂා කරනවා. පස්වෙනි ශික්ෂාපදයෙන් සුරාමේරය ආදී ශික්ෂාපදයෙන් බුද්ධිය විනාශ වෙන්නේ උත්තේජනයක් ලැබුණට පස්සේ. ප්‍රඥේන්ද්‍රිය දුර්වල වෙනවා. ප්‍රඥේන්ද්‍රිය පහළ වෙන්න තියෙන අවකාශය නැති වෙලා යනවා. සාඤ්ඤික බුද්ධිය පවා පිරිහිලා යනවා. ඒ හින්දා උත්තේජන කර ද්‍රව්‍ය තියෙනවා සුරා මේරය. මත්ද්‍රව්‍ය.
මේවා වලින් වැළකීම තුළින් අපේ විඥානය පිළිබඳ ප්‍රඥේන්ද්‍රිය ඉපදවීමේ ආලෝකය අපි රැක් ගන්නවා. ප්‍රේම මිනිහෙකුටම අයිතියක් තියෙනවා තමන්ගේ බුද්ධින්ද්‍රිය ආරක්ෂා කරගන්නට මත්පැන් සංග්‍රහ නොකිරීම තුළින් අපි හැම දිනකම බුද්ධි ඉන්ද්‍රිය ආරක්ෂා කරලා දෙනවා. මේ නිසා අපි අපේ යහපතත් සකල ලෝකයාගේ යහපතක් මේ පංචශීලය තුලින් කරනවා. ඒ සීලයෙන් යුක්ත වෙච්ච අපි බුදුහාමුදුරන්ගේ ධර්මයේ ශ්‍රවණය කරනවා. එතකොට ශ්‍රද්ධා සීල සුත ඒ වගේම අපි මේ බුදුහාමුදුරන්ගේ ධර්මයෙන් ශ්‍රද්ධාවන්ත වෙලා ඒකෙන් ශ්‍රුතිමත් වෙලා ත්‍යාග දෙනවා, දම්පහන් දෙනවා. දුගී මගේ යාචක සම්මන බ්‍රාහ්මනාදීන්ට. ඒ දාණයෙන් අපි බොහෝ ප්‍රතිඵල ලබනවා. ඒතර අපේ సంతානයේ තියෙන ලෝභකම නැතුව අපි වස්තුන් දන් දෙන්නේ නිස්සරණාධ්‍යාපයෙන්. කෙනෙක්ගෙන් ගන්න දෙයක් නෙමෙයි. ඒක ළමයෙක්ගේ පපංකමකට තෑගි දීමක් වා එකක් නෙමෙයි. නිස්සරණාධ්‍යාපයෙන් මේක නිසා ඔබ ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් දිනු වේවා කියන කුසල ප්‍රාර්ථනාවකනුයි අපි දන් දෙන්නේ. ඒ නිසා අපේ දාණය නිස්සරණාධ්‍යාසයි. එතකොට අපි ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා අර ධර්ම ශ්‍රවණය තුළින් අපි වඩා ගන්නවා ප්‍රඥාව. මේ 3 මාසය තුලම අපි උපදවන චිත්ත වීතින් සමූහය එක්ක ශ්‍රද්ධා මූලික චිත්ත වීතියක්, එක්ක ධර්ම මූලික චිත්ත වීතියක්, එක්ක සීල මූලික චිත්ත වීතියක්, එක්ක ප්‍රඥා මූලික චිත්ත වීතියක්, එක්ක ත්‍යාග මූලික චිත්ත වීතියක්. මේ විදිහේ චිත්ත වීතීන් සමූහයක් උපදවා ගන්න අපි මේකම රැක් ගන්න ඕනේ. දැන් පණිදි කියලා කිව්වේ ඒක බිඳෙන්න දෙන්නේ නැතුව චිත්ත වීති රැක් ගන්න එක. කාලාන්තරයේ චිත්ත වීතීන් රැක්ගෙන යනකොට මරණ දවසක් එනවනේ. මේ චිත්ත වීතීන්ට අනුගත සිතක් තමයි අර මරණාසන්න චිත්ත වීතියට හැදෙන්නේ. ඒ මරණාසන්න චිත්ත වීතියේ මේ ශ්‍රද්ධා ශීල සුත ත්‍යාග ප්‍රඥා චිත්ත වීතියක් ලැබිලා තිබුණොත් මරණින් මත්තේ උපන්නේත් ඒ කුසල චිත්ත වීතියට අනුගතවයි. ඒ කුසල චිත්ත වීතියෙන් උපදිනකොට නරක ත්‍රිසම් ප්‍රේත අසුරාදී තැනක උපදින්න බෑ. උපදින්නේ දිව්‍ය ලෝක 6න් එහෙක. ඒ දිව්‍ය ලෝක 6 උපන්නට පස්සේ දිව්‍ය ආත්මය තුලත් මේ චිත්ත වීතියමයි දුවන්නේ. මේ චිත්ත වීතිය තුලයි දිව්‍ය ආත්මය ගත වෙන්නේ. ඒ හින්දා දිව්‍ය ආත්මය තුල පව් කරන්නත් බෑ, පින් කරන්නත් බෑ. ඒ චිත්ත වීතිය දිනු වෙලා හිට 3 කෝටි 60 ලක්ෂයක් හෝ ඒ වැඩි ගාණක් හෝ ගියාම ඒක අවසන් වෙනකොට අපිට ලැබෙනවා සම්පත් තුනක්. උග්‍රිතඥ, ඤෙය්‍ය, විපිතඥ කියන සම්පත් තුනක් ලැබෙනවා. ඒ සම්පත් තුන සහිතව අපි දිව්‍ය ලෝකෙන් චුතනම් මිනිස් ලෝකෙ උපදිනකොට මේ බුද්ධ ශාසනය නෙමෙයි වෙන බුද්ධ ශාසනයක්. එතෙන්දී බුදු කෙනෙක් හම්බ වුණාම බුදුහාමුදුරුවෝ බණ කියනවත් එක්කම මේ මිනිස් ලෝකේ ඉඳන් පුරුදු පුහුණු කරලා ඊට අර දිනු වෙච්ච ඥාන සම්පත් නිසා උග්‍රිතඥ නුවණ ඇත්තෝ එවලම බුදු බණ අහලා එවලම රහත් වෙනවා. විපිතඥයත්ෝ ඤෙය්‍ය අය බුදු බණ අවසන් වුණාට පස්සේ ටික කල්පනා කරලා රහත් වෙනවා. විපිතඥයත්ෝ තවත් රහතන් වහන්සේලාගෙන් කරුණු දැන ඉගෙනගෙන රහත් වෙනවා. මේ නිසා මේ කඨින දානමය පින්කමෙන් මේ කියන ප්‍රතිපදාවෙන් ගියන් පස්සේ නිර්වාණය කවදාවත් වර්ධින්නේ නැහැ. ඒ නිර්වාණ නියතින්ම ලැබෙනවා. ඒ නිසා මේ බුද්ධ ශාසනවල මිනිස්සු බුදුහාරු බණපදයේ කියනවත් එක්කම රහත් උනේ. පෙර ආත්මවල කරගෙන ආපු පින නිසායි. මේ ආත්මෙත් අපි මේ පින කරගෙන ගියොත් අපි කවදාවත් අනාථ වෙන්නේ නැහැ. අපි සනාතයි. ඒ හින්දා භික්ෂු භික්ෂුණීන්ට අපේ බුදුහාමුදුරුවෝ භික්ෂු ප්‍රාතිමෝක්ෂ භික්ෂුණී ප්‍රාතිමෝක්ෂ මගින් සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ditthi විසුද්ධි ආදී ක්‍රමයන් ගිහින් නවමහා විදර්ශනා ඇති කරලා වෝදාන සිතින් මාර්ගසිතපත් වෙනා මාර්ගසිත වෝදාන කරගෙන ගිහලා රහත් බවට පත් වෙන මාර්ගයක් තියෙනවා. දීපින්නතුන්ට මේ විදියට ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා මාර්ගයෙන් ගිහිලා හිට නිර්වාණය හම්බ වෙන මාර්ගයක් පෙන්ලා තියෙනවා. ඒ හින්දා ගිහි පින්නතුන් අනාතත් නැහැ, පැවිද්දෝ අනාතත් නැහැ. අපේ බුද්ධ ශාසනයේ භික්ෂු භික්ෂුණී උපාසකන සිව්වණක් පිරිසම අපේ අනාත නැහැ, සනාතයි. මේ නිසා අපි හැමදෙනාම මේ සනාතත්වයේ තියෙන මේ බුද්ධ ධර්මයේ පිහිටෙන් තන් සාදුක නිදාසු නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් වේවායි කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ධර්මදේශනාවේ දායකත්වයන් සිහිපත් කිරීමට අවසරයි. ඩී.ජේ. ඈපාසිංහ පියතුමා ප්‍රධාන මේ පරිලව ගිය සියලුම ඥාතීන් සිහිපත් කර පින් අනුමෝදන් කිරීම ඒ අයගේ භවගාමී ජීවිත වාසනාවන්ත වේවායි ප්‍රාර්ථනා කිරීම සුජීවත්ව සිටින ජේ.ඒ. රන්සිනෝනා මැතිණිය ප්‍රධාන පවුලට සහ සම්බන්ධ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුව සිත ශාන්තිය ප්‍රාර්ථනා කිරීම ඒ වගේම දුවදරුවන්ගේ රැකිරක්ෂා කටයුතු අධ්‍යාපන කටයුතු සියල්ල සාර්ථක වේවා කියන ප්‍රාර්ථනාව ඇතිව අද දවසේදී ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ වහරක ඉඳුරාන ජීවන්ත නිවස 189 සීහි පදිංචි
යසස් බවින්දු විතාන මහත්මා ප්‍රධාන පවුලේ සියලු දෙනා විසින්. අගෝස්තු මස 4 වන දිනට අද දිනට 80 වන උපන්දිනය සමරන ආදරණීය පියාණන් රංජිත් වැලිවිට මැතිතුමාට නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම, ඒ වගේම පවුලට සහ සම්බන්ධ සුජීවත්ව සිටින සියලු දෙනාට සිත ශාන්තිය ප්‍රාර්ථනා කිරීම. අද දවසේදී ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන වෛද්‍ය මනහරි වැලිවිට මැතිණියගේ පාර්ශවයේ සහ ස්වාමියා රුවන් සේරම් මැතිතුමාගේ පාර්ශවයේ මිය පරලොව ගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත්, සුජීවත්ව සිටින සියලු දෙනාට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා කුරුණෑගල මල්ලවපිටිය රම්‍ය ලීලා නිවසේ පදිංචි වෛද්‍ය මනහරි වැලිවිට මැතිණිය ප්‍රධාන පවුලේ සියලු දෙනා. ජීවත්ව සිටින දූ දරුවන් සහ මුණුබුරු මිනිබිරියන්ට සිත ශාන්තිය ප්‍රාර්ථනා කිරීම, අනාගත දියුණුව සඳහාත් ඒ වගේම ධර්මදේශක ස්වාමීන් වහන්සේට පතන බෝධියකින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට හැකි වේවායි ප්‍රාර්ථනා කිරීම, මිය පරලොව යන්නට යෙදුණු මව්පිය දෙපළ, ස්වාමි පුරුෂයා, සහෝදරයා, සහෝදරයන් දෙදෙනා සහ සියලුම මිය පරලොව ගිය නෑහිතවතුන්ට පින් අනුමෝදන් කිරීමත්, පවුල්වලට සහ සම්බන්ධ සුජීවත්ව සිටින සියලුම දෙනාට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම සඳහා ධර්ම ශ්‍රවණය කළ ඔබට නිදුක් නිරෝගී සුව සිත ශාන්තිය ප්‍රාර්ථනා කිරීමත් අරමුණු කර අද දවසේදී ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා මීරිගම හඳුරුමුල්ල අංක 9 නිවසේ පදිංචි ජේ.ඒ. පියසීලී මහත්මිය ප්‍රධාන පිරිස. කිතුල්ගල සේනානි නිවසේ පදිංචිව සිට මීට වසර 27කට පෙර දිවංගත වුණු පී සේනානායක පියතුමාට සහ මියගිය සියලුම අයට පින් අනුමෝදන් කිරීම, ඒ අය සිහිපත් කිරීම, වසර 6කට පෙර මියගිය ලොකුමැණිකේ විජේසුන්දර මෑණියන් සිහිපත් කර පින් අනුමෝදන් කිරීම, ඒ වගේම පවුල්වලට සහ සම්බන්ධ සුජීවත්ව සිටින සියලු දෙනාට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා බෙලිගල වෑකුඹුර සමන් කුමාරි සේනානායක මහත්මිය ප්‍රධාන පවුලේ සියලු දෙනා විසින්. මීළඟට මා ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා ගෞරවනීය ස්වාමින් වහන්සේට පුණ්‍ය අනුමෝදනාව සඳහා. අපි හැමදෙනාගේම ආරක්ෂාවට නියුක්ත වෙච්ච සම්‍යක් දෘෂ්ටික සියලුම දේවවරුන් විසින් මේ පින් අනුමෝදන් වෙලා ලෝකයක් සාසනයක් මේ සත්ත්ව ප්‍රජාවත් ආරක්ෂා කරමින් ඒ දෙවියෝ කැමැති බෝධියකින් නිවන් දකිත්වායි කියලා සාදු කළ දෙවියන්ට පින් දෙන්න. එත්තාවතාච අම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. දායකත්වයේ බාරගෙන ක්‍රියා කළ හැමදෙනාගම නමින් මිය පරලෝකීය හැමදෙනාටත් ඒ වගේම යම්තාක් මළගිය ප්‍රාණීන් වශයෙන් පින් බලාපොරොත්තු වන පිරිස් වෙයි නම් ඒ හැමටත් මේ පින් ලැබිලා දුක්ඛිත භාවයන්ගෙන් මිදලා දෙව් මිනිස් සැපයන්ට පැමිණිලා කෙලවර මතු බුදුන මෙතේ බුදුන්හන්ගෙන් ධර්මාවබෝධ ලබාගෙන නිවන් දැකීමට හේතු වාසනාත් වූ වේවායි කියලා ප්‍රාර්ථනා කරමු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතම් සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. ගුවන්විදුලි සත්තාවේ මේ තිරදනාටත් බණහන දකින ඔබ අප හැම දෙනාටත් මේ මොහොත පටන් මේ පින්කම් පහළ වීමෙන් ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් සහ මහත් ධනය අතීතර භවෝගණින් යුක්තව වඩාත් පින් දහම් කරගෙන උපදින භවයන්හි නරකාදී දුකටපත් නොවේ දෙව් මිනිස් සැප සම්පත්තීන් විඳමින් සිට මතු පහළ මෙතේ බුදුන් සමයේදී හැම දිනාටම නිර්වාණ සම්පත්තිය අවබෝධ වේවායි කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ධර්මදේශනය පැවැත් වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ ගංගොඩවිල පුෂ්පාරාමය පෝගොඩ මහා විහාරය යන උභය විහාරාධිපති ආගම ශාස්ත්‍රීය පණ්ඩිත දර්ශන ශාස්ත්‍රීය පණ්ඩිත දර්ශන ශාස්ත්‍රපති ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද කහටපිටියේ පඤ්ඤාසාර ස්වාමින් වහන්සේ අපි උන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සාදුකාරයක් දී
ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. මෙවැනි ධර්මදේශනයක දායකත්වය ලබා ගැනීමට ඔබත් කැමති නම් ඔබට පිළිවන්න අපිට කතා කරන්න අපේ දුරකථන අංකය 0112 69යි 71යි 40. මෙම ධර්මදේශනය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයේ YouTube නාලිකාව ඔස්සේත් ඔබට සවන් දෙන්නට පිළිවන්. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කළ ඔබට සම්මා සම්බුදු සරණයි.